අපි හැමදෙනාටම මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් ඊ타ත්ම වැදගත් වෙන සූත්‍ර දේශනාවක් මූලික කොටගෙනයි අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඒ තමයි අංගුත්තර නිකායේ තික නිපාතේහි ලෝණඵල වර්ගයට අයිති නවවැනි සූත්‍ර දේශනාව ලෝණඵල සූත්‍රය. මේ සූත්‍ර දේශනාව ලෝණඵල කියන නමින් හඳුන්වලා තියෙන්නේ. ලෝණ කියලා කියනවා පාලි භාෂාවෙන් ලුණු වලට. ලෝණඵල කියලා කියන්නේ ලුණු පුපුර. එහෙම නැත්නම් කුඩාම කුඩා ලුණු කැටයක් කියන අර්ථය. එතකොට කුඩා ලුණු කැටයක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවක් නිසායි මේ දේශනාව ලෝණඵල සූත්‍රය නමින් හඳුන්වන්නේ. මේ සූත්‍ර දේශනාවේ සමස්ත අන්තර්ගතය අරගෙන බැලුවහම එහි ඇතුළත් වෙන්නේ යම්කිසි කෙනෙක් මානසික වශයෙන් මහේශාක්‍ය බව ඇති කරගත්තොත්, මනසින් මහේශාක්‍ය වුණොත් ඒ තැනත්තාට කර්මය පවා අභිභවනය කරන්නට පුළුවන් කියන බව. ඒක ඊ타ත්ම වැදගත් සූත්‍ර දේශනාවක් වෙන්නේ ඒ නිසායි. මොකද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලින්ම මතු කරන කාරණය අපි හැමදෙනාම හොඳින් සිතට ගත යුතු ඊටාම වැදගත් කාරණයක්. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යමෙක් යම් යම් ආකාරයකින් මේ පුරුෂයා කර්ම කෙරේද ඒ ආකාරයෙන් ඒ කර්මයාගේ විපාක විඳින්නේම යයි මෙසේ කියයිද මහණෙනි, එසේ වත්ම බ්‍රහ්මචර්යා වාසය නොවේ. මනවින් දුක් කෙලවර කිරීමට අවකාශයක් නොපැනේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන විදිහටම විපාක දෙනවා, ඒ කරන කර්ම අනිවාර්යෙන් විපාක විඳින්නට වෙනවා කියලා එහෙම කල්පනා කළොත් යම්කිසි බුද්ධ ශ්‍රාවකෙක් බ්‍රහ්මචර්යාවෙහි යෙදিলা ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කරලා මේ භව ගමන නිමා කරනවා කියන එකක් කිසිදාක සිද්ධ වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්නට ඉඩක් නැති වෙනවා. අර කතාව සත්‍ය නම්. මොකද්ද කතාව? කරන විදිහටම කර්ම විපාක දෙනවා. එහෙම නැත්නම් මේ කර්ම විපාක අනිවාර්යෙන් අපි වෙත එනවා. ඒ කර්ම ගෙවලා තමයි අපිට සසර ගමන නිමා කරන්නට පුළුවන් වෙන්නේ කියන මේ ආකල්පය තිබුණොත් අපි උත්සාහයෙන් වීරයෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම පළක් නැති වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි අපි සසර ගමනේ කරන සියලුම කර්ම විපාක දෙන්නට ගියොත් කිසිම දවසක මේ භව ගමන නිමා කරන්නට වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්ම ගෙවලාම නම් අපි මේක නිමා කළ යුත්තේ කිසිදාක සසර ගමන නිමා කරන්නට ඉඩක් නොලැබී යනවා. ඒ කුමක් නිසාද? සෑම ක්ෂණයක් පාසාම අපි අප්‍රමාණ කර්ම ජනිත කරනවා. ඒ කියන්නේ දැන් පින්නතුන් අභිධර්මයේ පිළිබඳව යම් කිසි වැටහීමක් තියෙනවා නම් අභිධර්මයේ පැහැදිලි කරනවා ඊටාම කෙටි කාලයක් තුල ඇසිපිල්ලමක් හෙලන අවස්ථාවක් තුල එහෙම නැත්නම් අසුරු සැනක් ඇඟිලි දෙක එකට ගැටලා සද්ද කරන කාලයක් තුල ඒ වගේ කෙටි කාලයක් තුල සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන්නට පුළුවන් කියනවා. ඒක පැහැදිලි කරන්නේ සෝපන කනෝ අච්චරා සංඝාත කනස්ස අක්කිනිමීලන කනස්ස කෝටි සත සහස්ස භාගෝ දට්ටබ්බෝ. මේ චිත්තක්ෂණේ වනාහි ඇසිපිල්ලමක් හෙලන අසුරු සෙනක් ගහන කාලයෙන් කෝටි ලක්ෂයෙන් පංගුවක් විතර. වෙනත් ක්‍රමයකින් කියනවා නම් ඇසිපිල්ලමක් හෙලන වෙලාවක එක් සිතක් ඇති වෙලා නැති වෙලා, දෙවෙනි සිත ඇති වෙලා නැති වෙලා, තුන්වෙනි සිත ඇති වෙලා නැති වෙලා මේ විදිහට අනුපිළිවෙලින් සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙන්නට පුළුවන් කියලා.
එතකොට ඒ තරම් වේගවත්ව සිත් ඇති වෙනවා. එතකොට ඔය සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙනකොට ඒ සෑම සිතක්ම අනාගත විපාක දෙන කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සිත්වල යම් අරමුණක් ඇසුරු කොටගෙන ජනිත වෙන්නා වූ සිත් පෙළක් පවතිනවා. ඒ සිත් පෙළ හඳුන්වන්නේ චිත්ත වීතියක් කියලා. සිත් වැලක්. ඒ සිත් වැලෙහි දල වශයෙන් සිත් 17ක් පමණ පවතිනවා. ඒ 17න් 7ක් අනිවාර්යෙන් ප්‍රත්‍යඥ සත්වයාගේ සිත්වල ඇති වෙන අරහත්ත්වයට පත් වූ ආර්යයන් වහන්සේලාගේ සිත්වල ඇති වෙන ඒ සිත් 17න් 7ක් අනිවාර්යෙන් අනාගත විපාක ඇති කරන්නට සමත් වෙනවා. ඒව හඳුන්වනවා ජවන් සිත් කියලා. එතකොට 17න් 7ක් අනිවාර්යෙන් විපාක ඇති කරන්න සමත් වෙනවා. දැන් එතකොට කෝටි ලක්ෂයක් ඇති වුණොත් ඒ කෝටි ලක්ෂ 17ක් ඇති වුණොත් ඒ කෝටි ලක්ෂ 17ක් ඇති වෙනවා. ඒ කියන්නේ අසුරු සැනක් ගහන වෙලාවල් 17ක් යනකොට එහෙම නැත්නම් ඇසිපිල්ලම් හෙලන වාර 17ක් යනකොට අර වගේ සිත් කෝටි ලක්ෂ 17ක් ඇති වෙනවා. එයින් අනිවාර්යෙන් 7ක්. ඒ කියන්නේ කෝටි ලක්ෂ 7ක් අනාගත විපාක දෙන්නට සමත් වෙනවා. දැන් මේක කෝටි ලක්ෂයක් කියලා දල වශයෙන් කරන පැහැදිලි කිරීමක් පමණයි. එහෙම නැතු ඒව ගණන් කරන්නට පහසු වෙන්නේ නැහැ. එතකොට එච්චර සිත් ප්‍රමාණයක් අනාගත විපාක ඇති කරන්නට සමත් වෙනවා. එතකොට ඒ එක් එක් සිතකින් අපි ඒන් ditta dhamma වේදනීය කර්ම කොටස අතහැරියන් පස්සේ ඉතිරි කර්ම වලින් උපපජ්ජ වේදනීය අපරාපරය වේදනීය ඒ කර්ම වලින් මතු භවයක් ඇති කරන්නට සමත් වෙනවා. එතකොට ඒ 7න් 6ක් අනිවාර්යෙන් මතු උත්පත්තියක් ඇති කරන්නට උපකාර විය හැකියි. ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක ඇති කළ හැකියි. ditta dhamma වේදනීය කර්ම කියලා කියන්නේ මේ ජීවිතේ විපාක දෙන කොටස. එතකොට මේ ජීවිතේ විපාක දෙන කොටසින් නැවත ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැහැනේ. ප්‍රතිසන්දියක් ඇති කරන්නට සමත් වෙන්නේ අර 7න් 6ක්. ඒ කියන්නේ දෙවනි ආත්ම භාවයේ විපාක දෙන කොටස සහ එතනින් එහාට විපාක දෙන යවන් සිත් 5. එතකොට මෙන්න මේ සිත් 6න් ඇති කරන විපාකය කොච්චර ආත්ම ගණනක් විපාක දෙන්නට පුළුවන්. එතකොට කෝටි ලක්ෂ 7න් එක කෝටි ලක්ෂයක් අයින් කළාම තව කෝටි ලක්ෂ 6ක්. එතකොට අපි ඇසිපිය හෙලන වාර 17ක් ගත වෙනකොට එහෙම නැත්නම් අසුරු සැනක් හෙලන වාර 17ක් ගත වෙන තරම් සුළු වේලාවක් තුල ඇතිවෙන සිත් ප්‍රමාණය ගත්තොත් ඒ සිත් වලින් අපිට ආත්ම කෝටි ලක්ෂ 6ක් පමණ ඇති කරන්නට අභිනව පංචස්කන්ධයන් කෝටි ලක්ෂ 6ක් පමණ උපදවන්නට සමත් වෙනවා. මෙහෙම අසුරු ගහන වාර 17ක් තරම් කෙටි කාලයක් තුල. එතකොට එක විනාඩියක් තුල, එක පැයක් තුල, එක දවසක් තුල අපි ජනිත කරගන්නා වූ කර්ම කොච්චර කාලයක් මේ සසර ගමනේ නැවත නැවත පුනර්භවයන් ඇති කරන්නට හේතු වෙයි. ජනක කර්ම විපාක හැටියට අභිනව ආත්ම භාවයන් ඇති කරන්නට සමත් වෙයි. ඉතින් එතකොට අපි එක දවසක් ඇතුළත කරගන්නා කර්ම ටික විපාක දීලා ඉවර කරලා නිවන් දකින්න බලාගෙන හිටියොත් එහෙම අපිට මෙපමණයි කියලා සීමා කරගන්නට නිර්ණය කරගන්නට පහසු නැති තරම් දීර්ඝ කාලයක් සසර ගමනේ අපිට සැරිසරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවුරුදු ගාණක් අපි ලෝකේ ජීවත් වෙනකොට එතකොට මේ ලෝකේ අපි ජීවත් වුනේ මෙතෙක් අවුරුදු ගාණක් විතරද? එතකොට මනුෂ්‍යාත්ම භාවයේ අපි අවුරුදු ගාණක් ජීවත් වුණාට අවශේෂ ආත්ම භාවත් එක්ක ආත්ම ගණනාවක් ජීවත් වෙනවා. ඒ ආත්ම ගණනාව තුල කල්ප ගණනාවක් අපි ජීවත් වෙනවා. ඒ කල්ප ගණන මෙච්චරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විනිශ්චය කරන්න බෑ. Taman විසින්ම ආපස්සට හැරිලා ආවර්ජනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ උපමාවක් හැටියට දක්වනවා යම්කිසි බුද්ධ ශ්‍රාවකෙක් භික්ෂුන් වහන්සේ නම පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන එක දවසකට කල්ප 100ක්
අතීතය බලන්නට පුළුවන් හැකියාව ඇති කරගන්න. එහෙම ඇති කරගෙන උන්වහන්සේ අවුරුදු 100ක් මුළුල්ලේම අර විදිහට ආවර්ජනා කරනවා අතීත ආත්ම භාවය. එහෙම ආවර්ජනා කළත් උන්වහන්සේට වසර 100 ගත වෙනවා විනා Tamanගේ මූලාරම්භය කොතනද කියලා විනිශ්චය කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක්. ඒතකොට එක දවසකට කල්ප 100ක් බලන්නට පුළුවන්. ඒ වගේ දින 100ක් නෙමෙයි. ඒ වගේ අවුරුදු 100ක් 365 100ක්. ඒ භික්ෂුන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සතියෙන් අර හැම දවසකම කල්ප 100 ආපස්සට බලාගෙන ගියත් උන්වහන්සේ අපවත් වෙනකම්ම එහෙම නැත්නම් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නම් පිරිනිවන් පානකම් මේ වසර 100 නිම වෙනකම්ම තමන්ගේ මේ සසර ගමනට එකතු වෙච්ච මූලාරම්භය විනිශ්චය කරලා නිමක් කරන්නට බෑ. එච්චර දීර්ඝ කාලයක් අපි මේ සසරේ ගමන් කරගෙන ඇවිත් තියෙනවා. ඒතර ඔය කාලය තුල අපි රැස් කරගත්තු කුසල කර්මයක් විපාක දීලා ඉවර වෙලා අපි නිවන් දකින්න බලාගෙන හිටියොත් එහෙම කවමදාකවත් මේ භව ගමන නිමා වෙන්නේ නැහැ. අන්න ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කරන කර්මයේ විපාක දෙනවයි කියලා කියනවා නම් කරන සෑම කර්මයක්ම අනිවාර්යෙන් විපාක දෙනවයි කියන නිගමනයට આવොත් අපි මේ නිර්වාණ අවබෝධය සඳහා ගුණධම් වැඩිම අර්ථ ශූන්‍ය වැඩක් වෙනවා. මොකද ඒක කවදාවත් සඵල වෙන ඉලක්කයක් වෙන්නේ නැහැ. අර සිද්ධ කරන හැම කර්මයක්ම විපාක දෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ නොකිව යුතුයි, එසේ නොසිතිය යුතුයි. කොහොමද නම් විපාක දෙන්නේ? යම් අයුරකින් මේ පුරුෂ විපාක වාර විසින් විඳ යුතු කර්ම කෙරේද? ඒ අයුරින් කර්මයාගේ විපාක විඳින්නේ. ඒ කියන්නේ දැන් අර ජනක එහෙම නැත්නම් ජවන්සිත 7ක් ඇති වෙනවනේ. අපි සිහිපත් කළානේ එක් චිත්ත වීතියක ජවන්සිත 7ක් ඇති වෙනවා කියලා. ඒ ජවන්සිත 7 පළවෙනි සිත බොහොම දුර්වලයි. දුර්වල නිසා ඒක ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ විපාක ඇති කරන්නට සමත් වෙනවා. හැබැයි ditta ධම්ම වේදනීය වශයෙන් විපාක ඇති කරන්නට සමත් වෙන්නේ කර්මය විතරක් තිබුණට හරියන්නේ නැහැ. ඒ කර්මයේ විපාකත්වයට පැමිණෙන්නට පසුබිම හැදෙන්නට අවශේෂ ප්‍රත්‍ය එකතු වෙන්නට ඕන. පාරිසරික සාධක ගොඩ නැගෙන්නට. ඒ ප්‍රත්‍ය එකතු වෙලා පරිසරය හැදුනොත් තමයි අර කර්ම විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්. එතකොට අපි හිතමු දැන් අපි කර්ම ලක්ෂයක් කරගෙන තියනවා කියලා ditta ධම්ම වේදනීය විපාක. එතකොට ලක්ෂයක් ඇති කරන්නට සමර්ථයි. අර හැම සිත් 7කින්ම පළවෙනි සිතෙන් ditta ධම්ම වේදනීය විපාක ඇති කරන්නට සමර්ථයි. නමුත් දැන් මේ කර්ම ලක්ෂයෙන් අපි හිතමු 50000යි මේ ජීවිතේ විපාකත්වයට පැමිණෙන්නට පසුබිම හැදුවා. ඉතුරු 50000 නැවත ඊළඟ භවයක විපාක දෙන්නේ නැහැ. ඒ සියල්ලක් අහෝසි කර්ම බවට පත් වෙනවා. ඇයි අහෝසි කර්ම වෙන්නේ? ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ විපාක දෙන්නට සුදුසු කර්මය ඊළඟ භවයක විපාක දෙන්නට සමත් වෙන්නේ නැහැ. ඇයි? ඒ සිත දුර්වලයි. ඒ කර්මය දුබලයි. ඒ දුබල භාවය නිසා මේ ජීවිතේ අවකාශයක් ලැබුණොත් විපාක දෙනවා. අවකාශයක් නොලැබුණොත් එහෙමම අහෝසි වෙනවා. එතකොට ඊළඟට ජවන්සිත පෙළේ අන්තිම සිත ඒ සිතත් දුර්වලයි. දුර්වල වුණාට පළවෙනි සිතට වඩා ටිකක් ශක්තිමත්. ඒ නිසා ඒ අවසාන සිතෙහි විපාකය දෙවනි ආත්ම භාවය තුල ඇති කරන්නට සමත් වෙනවා. හැබැයි දෙවනි ආත්ම භාවය තුල ඒ සියලු කර්ම විපාක දෙන්නට පසුබිම හැදුනේ නැතිනම් ඒ කර්ම එතනින් අහෝසි වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දේවදත්ත හාමුදුරුවෝ ආනන්තර පාප කර්ම දෙකක් කරගත්තා. සංඝ බෙහෙදය සහ ලෝහිත උත්පාදක බුදුරදුන්ගේ ලේසෙලවි. දැන් ආනන්තර පාප කර්ම දෙකක් ආනන්තර වශයෙන් විපාක දෙන්න බෑ. ආනන්තරය කියලා කියන්නේ අතරතුරක් නොතබා දෙවනි ආත්ම භාවයේ අනිවාර්යෙන් නිරය උපද්දවන්නට සමත් වෙනවා. එතකොට මේ අකුසල කර්ම දෙකෙන් එක අකුසල කර්මයක් විතරයි දෙවනි ආත්ම භාවයේ විපාක දෙන්නට පුළුවන් වෙන්නේ. ඊළඟ කර්මයට දෙවනි ආත්මයක් ආයේ නැහැ. ඊළඟට තුන්වෙනි ආත්ම.
එතකොට තුන්වෙනි ආත්මේ විපාක දෙනවා නම් ඒක ආනන්තරය කර්මයක් කියන තැනකට එන්නේ නැහැ. ඒ කියන්නේ අර හත්වෙනි සිතේ විපාකේ එතකොට දෙන්න ඉඩක් නැහැ. උපපජ්ජ වේදනීය වශයෙන් දෙවෙනි ආත්ම භාවයේ විපාක දෙන්න ඉඩක් නැහැ. මොකද ඒ දෙවෙනි ආත්ම භාවයේ දැන් උන්වහන්සේ එක කර්මයක් නිසා නිරේ ඉපදිලා. එතකොට අවශේෂ කර්මය ජනක කර්ම ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ, අහෝසි වෙනවා. හැබැයි ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට සමත් වෙනවා. දැන් කර්මයේ කුසල වුණත් අකුසල වුණත් එහි විපාකය ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා දෙආකාරයකින් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ ඒ කුසල කර්මය හෝ අකුසල කර්මයේ උත්පත්තිය සඳහා හේතු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතක් ජනිත කරන්නේ. අපි මරණයටපත් වෙන අවස්ථාව වෙනකොට ඒ මැරෙන මොහොතේ තෘෂ්ණාව නිසා තමයි භවෙහි එල්බගන්නේ. නමුත් ඒ එල්බ ගන්නා සිත ඒ නැවත ජනිත වෙන්නට නැවෙන්නා වූ සිත කවර තැනකද ජනිත වෙන්නේ? කෙබඳු තැනක්ද අල්ලාගෙන ජනිත වෙන්නේ කියලා තීරණය වෙන්නේ කර්ම ශක්තිය මත. දැන් සමහරුන්ට අදහසක් තියෙනවා මේ කර්මය නිසා උපදිනවා කියලා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. ඒ උපාදානය තමයි භවයට හේතු වෙන්නේ. හැබැයි උපාදානය නිසා භවය ඇති වුණාට සංඛාර පත්‍ය විඥාන. අර කුසල කුසල සංස්කාර මූලික වෙනවා කවර තැනකද ප්‍රතිසන්දි විඥානය හටගන්නේ කියන එක තීරණය කරන්නේ. ඒ නැවත නැවත ජනිත වීම, හට ගැනීම කියන එකට මූලික වෙන්නේ තණ්හා උපාදානයි. හැබැයි තණ්හා උපාදානයෙන් හටගන්නා ප්‍රතිසන්දි විඥානය කෙතනකද බැසගන්නේ? ප්‍රතිසන්දිය ලබන්නේ කොතනකද? අල්ලගන්නේ කොතනද කියලා තීරණය කරන්නේ කර්ම ශක්තිය. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ කර්මයට පුළුවන් අපි උපද්දවන්න කියන එකක් කියවෙන්නේ නැහැ. දැන් සමහරුන්ගේ වැරදි අදහසක් තියෙනවා අකුසල් කරාම සසර දිග්ගැස්සෙනවා වගේම කුසල් කරාමත් සසර දිග්ගැස්සෙනවා. ඒ නිසා අකුසල් කරන්නත් එපා කුසල් කරන්නත් එපා කියලා සමහර කෙනෙක් උපදෙස් දෙනවා. අරහත්ත්වෙන් මෙපිට යම් කෙනෙකුට අකුසලුත් නොකොට කුසලුත් නොකොට පවතින්න බෑ. එයි සාමාන්‍ය ප්‍රත්‍යඥයෙක් හෝ ආර්යයන් වහන්සේ නමක් රහත් නොවුණු කෙනෙක් කුසල් නොකරන හැම මොහොතකම අකුසල් ජනිත වෙන්නේ අකුසල් නොකරන හැම මොහොතකම කුසල් ජනිත වෙන්නේ. ඇයි ඒ අරහත්ත්වෙන් මෙපිට කිසිවෙකුට අර රහතන් වහන්සේට ඇති වෙන විදිහේ ක්‍රියාසිත පමණක් ඇති වෙන්නේ නැහැ. කර්ම ජනිත කරන සිත් තමයි ඇති වෙන්නේ. එතකොට ඒ කර්ම එක්ක කුසල කර්ම එක්ක අකුසල කර්ම. ඒ නිසා අපි කුසල කර්ම නොකර සිටින්නට උපදෙස් දෙනවා නම් කුසල කර්ම නොකරන හැම මොහොතකම ඉතිරි වෙන්නේ අකුසල කර්ම. ක්‍රියාසිත නෙමෙයි. ඒ නිසා ඊටාම සාවද්‍ය ආකල්පයක් තමයි කුසල් කළාම සසර දිග්ගැස්සෙනවා කියන්නේ. එහෙම දිග්ගැස්සෙන්නේ නැහැ. ඇයිද මේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරෝ දේශනා කරන වැදගත්ම කාරණේ තමයි කරපු තරමට කර්ම විපාක දෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් අඟුලිමාල හාමුදුරුවෝ වගේ කෙනෙකුට කවදාවත් සසර ගමන නිමා කරන්න බැරි වෙනවා. එයි උන්වහන්සේ දහස් ගණනක් මිනිස්සුම ඝාතනය කළා. ගිහි කාලේ. එතකොට මේ මනුෂ්‍ය ඝාතන කර්ම වලින් නැවත භවෙහි ඉපැද්දුවා නම් උන්වහන්සේ කල්ප ගාණක් සසරේ උපදිනවා. අර අසුරුසනක් ගහන වෙලාවක ඇති වෙන සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙනවා නම් ඒවෙන් අච්චර භව ගණනක උපද්දවන්නට සමත් වෙනවා නම් අර දීර්ඝ කාලයක් උන්වහන්සේ දහස් ගණනක් මිනිසුන් ඝාතනය කරද්දී ඇති කරගත්තු කර්ම ශක්තිය විසින් නැවත ප්‍රතිසන්දෙසිත ඇති කළා නම් කල්ප කීයක් සසරේ සැරිසරයිද දන්නේ. ඉතින් උන්වහන්සේ කරගත්තු අකුසල කර්මයෙන්වත් යලි පුනර්භවයක් ඇති කරන්නට සමත්ුනේ නැහැ. ඉතින් අකුසල කර්මයක් සමත්ුනේ නැත්නම් කුසල කර්ම කොහොමද සමත් වෙන්නේ? එනිසා කුසලයෙන් භවය දිග්ගැස්සෙනවා කියලා එකක් නැහැ. තණ්හාවෙනුයි භවය දිග්ගැස්සෙන්නේ. ඒ දිග්ගැස්සෙන භවය කොතනකද අල්ලාගන්නේ කියන එක තීරණය කරන්නටයි කුසල කුසල කර්ම ශක්තිය දායක වෙන්නේ. එහෙම නැත්නම් අපි තණ්හාව නැති කරනවා නම් අවිද්‍යාව දුරු කරලා භව තණ්හාව දුරු කළා නම් ආයේ කර්මයට පුළුවන් කමක් නැහැ අපි උපද්දවන්න. අන්න ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන් මතුකොට දක්වන්නේ. මේ කරපු කර්ම ඔක්කොම විපාක දෙනවා. ඒවා අනිවාර්යෙන් විපාක දෙනවා. ඒවා විපාක දීලා ඉවර වෙලා තමයි සසර ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ. භවය නිමා කරන්න පුළුවන් වෙන්නේ කියලා හිතුවොත් ඒක බුදුදහමට
අදාළ දර්ශනය දැක්ම නෙමෙයි. එතකොට එහෙම නිශ්චිත භව ගණනාවක් අනිවාර්යෙන් කර්ම විපාක දීලා නෙමෙයි භව ගමන නිමා වෙන්නේ. යම් තැනක අපි අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්නට තරම් ප්‍රඥාව අවදි කරගන්නවද මේ සංස්කාර ධර්මයන්ගේ નિසරු බව අවබෝධ කරන අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව ජනිත වුණු ගමන් මේ සංස්කාර ධර්මයන් පිළිබඳ තියෙන තෘෂ්ණාව අහෝසි වෙනවා. එයි මේ අවිද්‍යාව තියෙන තාක්කල් තමයි තෘෂ්ණාව තියෙන්නේ. අවිද්‍යාව නිසා තමයි අපිට මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය වැටහෙන්නේ නැතුව අපි තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගන්නේ. එතකොට විද්‍යාව පහළ වෙලා මේකේ નિසරු බව වැටහුණු ගමන් ඒ තැනත්තට තව දුරටත් මේ සංස්කාර ධර්මයන් පිළිබඳ ඇල්මක් ඇති වෙන්නේ. ඇල්ම අහෝසි වෙච්ච ගමන් භවය එතනින් ඉවරයි. පුනර්භවය ඉවරයි. ආයේ කර්ම අසංඛ්‍ය ගණනක් තිබුණත් ඒ කර්ම වලට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඒවට කරන්න පුළුවන්නේ පරිනිර්වාණයත් විපාක ඇති කිරීම පමණයි. ඒ ඇති කරන්න පුළුවන් වෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි. ප්‍රතිසන්දි විපාක ඇති කරන්නේ නැහැ. ප්‍රතිසන්දි විපාක කියන්නේ අභිනව ආත්ම භාවයක නාම රූප ධර්මයන් ජනිත කිරීම. ප්‍රවෘත්ති විපාක කියන්නේ අභිනව ආත්ම භාවයක ජනිත වුණු තැන් පටන් මරණය දක්වා ඒ අතරතුර කාලය විපාක ඇති කිරීම. මේක තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. අපි දැන් ප්‍රවෘත්ති අහනවා, ප්‍රවෘත්ති බලනවා කියන්නේ ඒ වර්තමානයේ තුල සිදුවෙන දේ. එතකොට ප්‍රතිසන්දි කියන්නේ අභිනව ආරම්භයක්. ප්‍රවෘත්ති කියලා කියන්නේ ආරම්භුණු තැන ඉඳලා අවසානයේ දක්වා ක්‍රියාකාරී කාල සීමාව. එතකොට අපි සිද්ධ කරගන්නා වූ කුසල කර්ම දෙවිධයකින් විපාක දෙනවා. ප්‍රතිසන්දි වශයෙන් උත්පත්තිය සඳහා හේතු වෙනවා. ඒව හඳුන්වනවා ප්‍රතිසන්දි විපාක කියලා. එහෙම නැත්නම් ජනක කර්ම. ඊළඟට ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ විපාකත්වයට පැමිණෙන කුසල කර්ම විපාක. හොඳ නරක දෙපැත්තම විපාක දෙන්න පුළුවන්. හොඳ කුසල කර්ම විපාක දෙනකොට අපිට පහසුවක් ඇති වෙනවා, සහනයක් ඇති වෙනවා. එතකොට ඒවා උපස්තම්භක කර්ම. උපස්තම්භක කියලා කියන්නේ අපි පවත්වාගෙන යන ජීවිතයේ සුවසේ පවත්වා ගන්නට සහාය වෙනකම්. බොහෝ විට කුසල කර්ම තමයි අපිට උපස්තම්භණය. එතකොට උපපීලක වෙන්නේ අකුසල කර්ම විපාක. පීඩා ඇති කරනවා, වෙහෙස ඇති කරනවා, කටුක බව ඇති කරනවා, ලැබෙන දේවල් නැති කරනවා. එතකොට ඒ විදිහට මේ ඉන්ද්‍රයන්ට කටුක අරමුණු ගෙනවිත් දෙන්නට ඒ ප්‍රවෘත්ති විපාකයේ හේතු වෙනවා. අකුසල කර්මයෙන් එහෙම කටුක විපාක ඇති කිරීම උපපීලක විපාකයක් හැටියටයි හඳුන්වන්නේ. උපඝාතක කියලා කියන්නේ සම්පූර්ණයෙන් ආත්ම භාවය අහෝසි කරන. ඉතින් ආත්ම භාවය අහෝසි කිරීම ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත අකුසල නිසා සිද්ධ වෙන්නට පුළුවන්. හැබැයි ධර්මයේ පැහැදිලි කරනවා කලාතුරකින් කුසල කර්මත් උපඝාතක කර්ම හැටියට මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මනුෂ්‍ය ජීවිතයක් අපි ලබාගෙන තියෙනවා. මේ මනුෂ්‍ය ජීවිතය තුළ සක්‍රිය වෙන්නට බැරි තරම් ප්‍රබල කුසලයක් ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොට මනුෂ්‍ය ජීවිතය තුළ ඒක විපාක දෙන්නට ඉඩක් නැහැ. ඒතර මනුෂ්‍ය ජීවිතයේ එසැනින් අහෝසි වෙලා දෙව්වත් භවක වගේ ඉපදිලා අර මහා කුසලයේ විපාකත්වයට පැමිණෙනවා. ඉතින් ඒවා බුදු කෙනෙකුට හැරෙන්න අවශේෂ කෙනෙකුට තීරණය කරන්න පහසු නෑ. මොකද මෙතනින් අහෝසි වෙන්නේ කවර හේතුවක් නිසාද? නැවත ජනිත වෙන්නේ කොතනද? මේවා දකින්නට පුළුවන්. චුති උත්පත්ති දෙක දකින්නට පුළුවන්. ඒ චුති උත්පත්ති දෙකට බලපාන කර්ම සාධකයේ පැහැදිලිව දකින්නට පුළුවන්. හැකියාවක් ඇති කෙනෙකුට පමණයි තීරණය කරන්න පුළුවන් ඒ ස්වභාවය. අවශේෂ අයට ධර්මය අනුව අනුමාන කරනවා හැර ඒ පිළිබඳව හැම කරුණක් පිළිබඳවම ස්ථාවර නිගමනයකට එන්නට පුළුවන් කමක් නැහැ. අපිට විශේෂ වෙන කාරණා තියෙනවා, විශේෂ නොවන කාරණා තියෙනවා. එතකොට දැන් පුද්ගලයාට අර විදිහට උපස්තම්භක සහ උපපීලක වශයෙන් පැමිණෙන්නේ අර ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ විපාකත්වයට පැමිණෙන විපාක. එතකොට ඒ විපාක ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේ කර්මය කියන එක කොච්චර අපේ ජීවිතයට බද්ධ වෙලා තියෙනවද කියනවා නම් අපි ඇසින් රූපයක් දකින වාරයක් ගානේ චක්කු විඤ්ඤාණ පහළ වෙනවනේ. කනින් ශබ්දයක් අසන ගානේ සෝත විඤ්ඤාණ පහළ වෙනවනේ. නාසයෙන් ආග්‍රහණ ලබන ගානේ ගාන විඤ්ඤාණ පහළ වෙනවනේ. දිවෙන් රස විඳින ගානේ જીවහා විඤ්ඤාණ පහළ වෙනවනේ. කයින් ස්පර්ශ ලබන ගානේ කාය විඤ්ඤාණ පහළ වෙනවනේ. එතකොට මේ
පහළ වෙන චක්කු සෝත ගාන જીවහා කාය කියන මේ විඥාන පහම අනිවාර්යෙන් ඇති වෙන්නේ එක්ක කුසල විපාක වශයෙන් එක්ක අකුසල විපාක වශයෙන්. ඒ කියන්නේ අපේ ඇසට අරමුණු වෙන හැම අරමුණක්ම අරමුණු වෙන්නේ එක්ක කුසල කර්ම විපාකයෙන් එක්ක අකුසල කර්ම විපාක. අපේ කනට ඇසෙන හැම ශබ්දයක්ම අරමුණු වෙන්නේ එක්ක කුසල විපාකයකින් එක්ක අකුසල විපාක. එතකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න හැම අරමුණක්ම එක්ක කුසල විපාකයක් එක්ක අකුසල විපාකයක් තමයි අපි භුක්ති විඳින්නේ. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට සියල්ලම එහෙනම් කර්මය මතනේ සිද්ධ. නෑ සියල්ල කර්මය මත නෙමෙයි. ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේ කර්මය මතයි ගෝචර වෙන්නේ. හැබැයි ඒ කර්මය මත ගෝචර වෙන දෙයට අපි මනසින් ප්‍රතිචාර දක්වන්නේ සසර කර්මය මත නෙමෙයි අපේ සිත පුහුණු කරගෙන තියෙන විදිහත් එක්ක. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් ජීවමානව හෝ බුද්ධ රූපයක් හෝ අපේ නෙතට අරමුණු වෙලා ඒ බුද්ධ රූපය හඳුනා ගන්නා චක්කු විඥානයක් පහළ වෙන්නේ කුසල විපාකයක් හැටියට. මොකද ඒක ඉෂ්ට රූපයක්. යහපත කරන්නට සමත් වෙන සසරේ කරන ලද යහපත් කුසල විපාකයක් විපාක දෙන අවස්ථාව. දැන් දේවදත්ත හාමුදුරුවන්ටත් බුද්ධ රූපේ ජීවමාන බුදුරුවක් දර්ශනය වෙන්නේ කුසල විපාකේ. එතකොට චින්චමාන විකාවට මාගන්ධියාවට සුප්පබුද්ධ රජුරවන්ට බුද්ධ රූපය දර්ශනය වෙන්නේ කුසල විපාකේ. හැබැයි කුසල විපාකයෙන් දර්ශනය වෙන බුද්ධ රූපේ පාදක කොටගෙන ඔවුන්ට අකුසල චිත්ත පරම්පරාවක් එතනින් එහාට ජනිත වෙනවා. සසරේ කරන ලද කුසල විපාකයක් නිසා තමයි බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ, දකින්න ලැබුණේ. හැබැයි දැක්කට පස්සේ ද්වේෂ මූලික සිත් පරම්පරාවක් ඇති කරගෙන මහා අකුසල කර්ම ගොන්නක් කරගත්තා. එතකොට ඒ ටික පූර්වකෘත කර්ම නෙමෙයි. පූර්වකෘත කර්මයෙන් තමයි අරමුණ අපේ ඉන්ද්‍රිය වෙත ගෙනවිද්දේ. ඒක කුසල කර්මය හෝ අකුසල කර්මය. එතකොට ඊට පස්සේ අපි මේ ඉන්ද්‍රිය වෙත ගෙනවිද්දෙන ආරම්මණයට මනෝද්වාරිකව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ අනුව තමයි එතනින් ඔබට අපි කුසල්ද කරගන්නේ අකුසල්ද කරගන්නේ කියලා තියෙනවා. ඊළඟට දැන් අපි හිතමු ගඳ ගහන කුණු වෙච්ච මල සිරුරක්. අපට දකින්න ලැබෙන්නේ ඒකේ ආග්‍රහණය විඳින්න ලැබෙන්නේ ඒක කුසල විපාකයක් නෙමෙයි. ඒක සසරේ කරන ලද අකුසල විපාක. මොකද ඒක අනිෂ්ට රූපයක්. ඒක කුසල කර්ම විපාකයකින් නෙමෙයි ලැබෙන්නේ. දැන් එතකොට කුණු වෙලා ගඳ ගහන, මැස්සෝ අහන, පනෝන ලියන අප්‍රසන්න මල සිරුරක් දැක්කහම අපට ඕන නම් සිහිනුවන උපදවාගෙන අසුභ භාවනාව කරන්නට පුළුවන්, පටික්කුල මනසිකාරය වඩන්නට පුළුවන්, විදර්ශනාවට යොමු වෙන්නට පුළුවන්. දැන් එතකොට ආරම්මණය අපි වෙත ගෙනවිදුන්නේ අකුසල කර්ම විපාකයකින්. ඒ කුණු වෙලා ගඳ ගහන, මැස්සෝ අහන, පනෝන ලියන, ඕජාව වැగిරෙන මල සිරුර ඇසට යොමු කරලා ඒ පිළිබඳව චක්කු විඥානේ පහළ වෙන්නේ පූර්වකෘත අකුසල කර්ම විපාකයක් හැටියට. අකුසල කර්ම ප්‍රවෘත්ති විපාකයක් හැටියට. දැන් අකුසල කර්ම විපාකයෙන් ඒක මුණ ගැස්සුවට අපිට සිහි බුද්ධිය තියෙනවා නම් ඒකෙන්ම අපිට නිවන් දකින්නට ඒක කමටහනක් කරගත්තේ. ඒකයි අපි නිතරම ධර්ම දේශනාවලදී කියන්නේ සසර ගමන අපි අකුසල් නොකොට ඉන්නට ඕන, කුසල් කරන්නට ඕන. ඒ අපි කරන මොහොතේදී. හැබැයි සසරේ කරගත්තු කුසල් හෝ අකුසල් මතුවෙනකොට විපාක එනකොට අපිට මේ විපාකයේ කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද අනේ අපි මේ මහා අකුසල කර්ම කරලා කියලා අඳෝනා නගමින් කෙඳිරි ගගා ඉඳලා හරියන්නේ නැහැ. ඒක වළක්වා ගන්නට උත්සාහ කරන්න ඕන. වළක්වන්න බැරි නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඒ විදිහට ප්‍රයෝජන ගත්තා. කොහොමද ප්‍රයෝජන ගත්තේ? උන්වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ කුසල විපාකයකින් නෙමෙයි, අකුසල විපාකයකින්. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අපි උන්වහන්සේ බැහැ දකින්න යන් කියලා යාළුවා කියනකොට හිස මුඩු කරගත්තු පමණින් බුදු වෙන එක පහසු දෙයක් නෙමෙයි. දැන් ඒක කියන්නේ තමන්ගේ අත්දැකීමෙන් සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ බුද්ධත්වයේ සඳහා තමන් විඳින පීඩාව වෙහෙස උන්වහන්සේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ නිසා අත්දැකීම තුල හැබැයි කතාවක් කිව්වේ.
හැබැයි කතාව කිව්වා වුණාට ජීවමාන බුදු කෙනෙකුන් අරමුණු කොටගෙනයි ඒ ප්‍රකාශනය කළේ. එසත් දැන හෝ නොදැන ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් සම්බන්ධව ඒ කරපු ප්‍රකාශනයෙන් ඒ නිග්‍රහයෙන් බුදු වෙන්නට ගිය තැන ඒක පහසුවෙන් ලබන්නට බැරි වෙන විදිහේ දුක්ඛ විපාක විඳින්නට සිද්ධ වෙනවා. වෙනත් බෝසත්වරුත් දුෂ්කර ක්‍රියා කාලයක් ගත කරලා තියෙනවා. එක්ක දින 6යි නැත්නම් දින 7යි නැත්නම් සති 7යි නැත්නම් මාස 7යි ඔය වගේ බොහොම කෙටි කාලයක්. අපේ ගෞතම බෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට අවුරුදු 6ක්. ඇයි කරන ලද අකුසල කර්ම විපාකේ ප්‍රවෘත්ති විපාක. එතකොට චක්කු විඥාන හැටියට, සෝත විඥාන හැටියට, ගාන විඥාන හැටියට, જીවහා විඥාන හැටියට, කාය විඥාන හැටියට පංචේන්ද්‍රයන්ගෙන්ම වින්දා. හැබැයි මනෝ විඥාන වශයෙන් ඇති කරගත්තුවා උන්වහන්සේ විකෘති කරගත්තේ නැහැ. අර ලැබිච්ච කටුක වූ දුක්ඛ විපාක සියල්ලක්ම සිහියෙන් නුවණින් යුක්තව උන්වහන්සේ ප්‍රයෝජනයට ගත්තා. එදා ඉන්දියාව පුරා තිබුණු සියලුම දුෂ්කර ව්‍රත අනුගමනය කරලා දැන් අර කර්ම විපාකයේ ගෙවෙන්නට මඟ සැලැස්සුවා. එයි දැන් කන්නේ නැතුව බොන්නේ නැතුව හුස්ම ගන්නෙ නැතුව ඉන්නවා කියන්නේ ඉතින් සුඛ විපාකයක් නෙමෙයි. ඒක දුක්ඛ විපාකයක්. ඒ දුක්ඛ විපාකේ ජනිත කරන්නේම අකුසල කර්මේ. එතකොට ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ අවුරුදු 6 මුළුල්ලේම උන්වහන්සේ අකුසල කර්ම විපාක පංචේන්ද්‍රයන්ගෙන් වින්දා. හැබැයි මනෝද්වාරය උපයෝගී කරගෙන සති සම්පජාඤ්ඤය උපකාර කරගෙන උන්වහන්සේ අර හැම දෙයක් පිළිබඳ විදර්ශනා ප්‍රඥාවෙන් උන්වහන්සේ විශ්ලේෂණය කළා. එනිසා අර කර්මයේ ගෙවි අවසාන වෙනකොට උන්වහන්සේ අත්තකිලමතානුയോഗයෙන් නිවන් අවබෝධ කළ නොහැකි කියන මේ මහා ප්‍රඥාව උපදවා ගත්තා. ඒ මහා ප්‍රඥාව Taman උපදවා ගත්තා විතරක් නෙවෙයි පළමු ධර්ම දේශනාවෙදිම දෙවියන් මරුන් බඹුන් මිනිසුන් සහිත සකල ලෝක සත්වයාටම උන්වහන්සේට සිංහනාද කරමින් කියා දෙන්නට පුළුවන් වුණා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. එතකොට දෙවියන් මරුන් බඹුන් මිනිසුන් සහිත ලෝකයා කවුරු හරි ඇවිදින් අභියෝග කරනවා නම් අත්තකිලමතානුയോഗයෙන් නිවන් දකින්න පුළුවන්, කෙලස් නසන්න පුළුවන්, භව ගමන නිම කරන්න පුළුවන්, විමුක්තිය ලබන්න පුළුවන් කියලා ඒ සියලු දෙනා අභිමුව තථාගතයන් වහන්සේට සිංහනාද කරන්න පුළුවන් නෑ. ඒක කිසිදාක සිද්ධ වෙන්නේ ඒ ලෝකේ යම් කෙනෙක් මේ අත්තකිලමතානුയോഗයේ යෙදෙනවද ඒ සියලු දෙනාට වඩා ඔබට මම ඒ ව්‍රත සියල්ල පුරුදු පුහුණු කළා. ඉතින් ඒ ටික කරන්න පුළුවන් වුණේ කුසල විපාකයෙන් නෙවෙයි සසරේ කරගත්තු අකුසල කර්ම විපාකයෙන්. ඒතකොට මේකෙන් කියන්නේ අකුසල කරගන්න එක හොඳයි කියලා නෙමෙයි. අකුසල කර්ම නොකර සිටින්නට ඕන. වැරදිලා බැරි වෙලා හරි අකුසල කර්ම සිද්ධ වුණා නම් ඒවා වළක්වා ගන්නට උත්සාහ කරන්නට ඕන. වළක්වා ගන්නටම බැරි නම් ඒක පොහොර කරගන්නට අපි උත්සාහ කරන්න. රාජාන් චාහාමුදුරු තායිලන්තේ හිටපු මෑත යුගයේ පහළ වුණු ඉතාම ප්‍රායෝගිකව ධර්මයේ ප්‍රගුණ කරපු මහත්තුන් වහන්සේ. උන්වහන්සේ සිහිපත් කරනවා අඥානය කුණු තැන් වල දාලා ප්‍රශ්න ඇති කරගන්නකොට විස බීජ පැතිරෙනවා, මැස්සෝ වහනවා, අර්බුද ඇති කරගන්නවා, ගඳ ගහනවා. හැබැයි ඥානවන්තයා ඒ කුණු ටික එකතු කරලා ඒක පොහොර කරගෙන එක්ක විකුණලා මුදල් ගන්නවා, නැත්නම් එළවලු පැලයක්, මල් පැලයක්, පළතුරු පැලයක් හිටවගෙන ජීවිතේ පෝෂණය කරනවා. එතකොට දේවල් කුණු නොවි තියාගන්න පුළුවන් නම් හොඳයි. කුණු වෙනවා නම් ඊට පස්සේ ඒක පොහොර කරගන්නට ඉගෙන ගන්න. ඒකයි ඥානවන්ත ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ බෝසත්වරු සසර ගමනේ ඒ විදිහට අකුසලෙන් වළකින්නට උත්සාහ කළා. යම් යම් අවස්ථාවල අකුසල් සිද්ධ වුණා නම් ඒ කර්ම විපාක වළක්වා ගන්නට උත්සාහ කළා. ඒ වළක්වේ නොහැකි ආකාරයෙන් මතුවෙනවා නම් ඒක විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට, පාරමිතා ප්‍රගුණ කරන්නට පොහොරක් කරගත්තා, කමඨහනක් කරගත්තා. එතකොට දැන් ප්‍රවෘත්ති විපාක හැටියට අපට උපස්තම්භක කර්ම විපාකත් ලැබෙනවා, උපපීලක කර්ම විපාකත් ලැබෙනවා. උපස්තම්භක කියලා කිව්වේ සුව පහසු, ඉන්ද්‍රයන්ට ප්‍රිය වූ, ඉන්ද්‍රයන්ට සෞම්‍ය බව ඇති කරන සාංශාරිකව කරන ලද කුසල විපාකවල ප්‍රතිඵලයක් හැටියට ඉෂ්ට රූප, ඉෂ්ට ශබ්ද, ඉෂ්ට ගන්ධ, ඉෂ්ට රස, ඉෂ්ට ස්පර්ශ
සෞම්‍ය ස්පර්ශ ඒවා ලැබෙනවා. ඒවා තමයි උපස්තම්භක කියලා කියන්නේ. එතකොට ඥානවන්තයාට පුළුවන් ඒ වෙනුත් ප්‍රයෝජනයක් ගන්න. ඒ සුවය සහනය ලැබෙන අවස්ථාවේ අර විදිහට යහපත් වූ අරමුණු ලැබෙනකොට ඒවා පාදක කොටගෙන කුසල් සිත් වඩවන්නට විදර්ශනා කරන්නට ඒ සත්පුරුෂ ඇසුරෙන් ඒ යහපත් සමාගමෙන් යහපතක් කරගන්නට ඥානවන්තයාට පුළුවන්. ඒ වගේම ඥානවන්තයාට පුළුවන් යම් ආකාරයෙන් උපපීලක කර්ම විපාක මතුවෙනවද? කන්න නැතුව, බොන්න නැතුව, අඳින්න නැතුව, තෙල් නැතුව, ගෑස් නැතුව. එතකොට මෙහෙම දුක් විඳින්න වෙනවා නම් එතකොට කවුද මේක කළේ කිය අනිත් අයත් එක්කලා ද්වේෂ කරන එක නෙමෙයි. රටක් හැටියට අපි ඒවට සාමූහිකව පිළියම් සොයන්නට ඕන. ඒක වෙනම කාරණයක්. හැබැයි අපේ මානසික වශයෙන් ගත්තාම අපි මනසින් ගැටිලා කුපිත වෙලා ද්වේෂ කරමින් වෙනසෙන්නේ නැතුව අර පැමිණෙන අනිෂ්ට ආරම්මණය හමුවේ අපේ සසර ගමන වනසා ගන්නේ නැතිව අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ අනිෂ්ට ආරම්මණය තුළින් එයම කමඨහනක් කොටගෙන වීර්ය, ධෛර්ය, අදිෂ්ඨානය, ප්‍රඥාව, ඉවසීම, දරා ගැනීම මේ හැම ගුණයක්ම අපට නිවනට උපකාර වෙනවා. ඉතින් වෙන මොකුත්ම කරන්න බැරි නම් ඒ වාතාවරණය අපට වෙනස් කරගන්නම බැරි නම් අපි උත්සාහ කරන්න ඕන ඒක පොහොර කරගෙන ඒක කමඨහනක් කරගෙන අපට විමුක්තිය සඳහා මඟ සලස්වා. ඒ නිසා ඥානවන්තයාට ප්‍රවෘත්ති විපාක හැටියට ඉෂ්ට විපාක ලැබුණත් අනිෂ්ට විපාක ලැබුණත් එහෙම නැත්නම් උපස්තම්භක කර්ම විපාකත්වයට පැමුණත් උපපීලක කර්ම විපාකත්වයට පැමුණුණත් ඥානවන්තයාට ඒ දෙකම ප්‍රයෝජනෙ පිණිස යොදා ගන්නට පුළුවන්කම දක්ෂතාවයේ තියෙනවා. එතකොට දැන් අපි මේ පැහැදිලි කරමින් ගියේ කුසල කර්මයන්හි විපාක දෙආකාරයකින් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. එතකොට අපි සිද්ධ කරන්නා වූ කුසල කර්මයන් විපාක දීලා ඉවර වෙලා අපි නිවන් දකින්න බලාගෙන හිටියොත් එහෙම කවමදාකවත් මේක නිම කරන්න පුළුවන් ගමනක් නෙවෙයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ කර්ම සිදු කරන හැටියට විපාක දෙනවා. ඒ නිසා ඒ සියල්ල විපාක විඳින්නට වෙනවා කියලා යම් කෙනෙක් හිතනවා නම් යම් කෙනෙක් දකිනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කරමින් නිර්වාණ ගාමිනී මඟ පුහුණු කිරීම අර්ථ ශුන්‍ය වෙනවා. මොකද ඒකෙන් මොකක්වත් කරගන්න බැරි වෙනවා අර කර්ම ඔක්කොම විපාක දෙනකම් බලයි. ඒ නිසා සියලු සම්මා සම්බුදුවරු, සියලු පච්චේක සම්බුදුවරු, සියලු රහතන් වහන්සේලා භව ගමන නිමා කළේ කර්ම නිමා කරලා නෙමේ, කර්ම තිබියදීම කර්මක්ෂය කර ඥානය උපදවන. කර්ම තිබියදීම අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා කර්මක්ෂය කර ඥානය ඇති කළා. එතකොට අභිනව කර්ම ජනිත වෙන්නේ නැහැ. සිදු කළා වූ කර්ම වලින් තවදුරටත් ප්‍රතිසන්දි විපාක ඇති කරන්නේ නැහැ. හැබැයි කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ සිද්ධ කරගත්තු කර්මවල ප්‍රවෘත්ති විපාකය අහෝසි කරන්නේ නැහැ. ප්‍රවෘත්ති විපාකය මේ ජීවිතයේ තියෙන තාක්කල් විපාකත්වයට පැමිණෙනවා. ප්‍රතිසන්දි විපාක අහෝසි කරනවා. මතු විපාක සියල්ලක්ම ප්‍රතිසන්දිය නැත්තම් එතනින් එහාට ප්‍රවෘත්ති විපාක ලබන්නට බෑ. ඒ නිසා කර්මක්ෂය කර ඥානයයි කියලා කියන්නේ අභිනව කර්මවල උත්පත්ති ශක්තිය අහෝසි කරලා තියෙනවා. ඒ වගේම අභිනව කර්මවල සමස්ත විපාක ස්වરૂපය අහෝසි කරලා තියෙනවා. සිදු කරගත්තා වූ කුසල කර්මවල ප්‍රතිසන්දි දායක ශක්තිය සම්පූර්ණයෙන් අහෝසි කරනවා. හැබැයි පිරිනිවන් පානතේ උපස්තම්භක හෝ උපපීලක වශයෙන් රහතන් වහන්සේටත් කුසල කර්ම විපාක ප්‍රවෘත්ති විපාක හැටියට අත්විඳින්නට සිද්ධ වෙනවා. කුමක් නිසාද? තවමත් පංචස්කන්ධය विद्यමානව තියෙන නිසා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ අර විදිහේ වැරදි දෘෂ්ටියක් ඇති නොකරගත යුතුයි. එහෙම වැරදි ආකල්පයක් හදා නොගත යුතුයි. දැන් බෞද්ධයෝ හැටියට ගොඩාක් දෙනෙක් තුල අපි දකිනවා මේ වැරදි අදහස මුල් බැසගෙන තියනවා. දෛවයෙන් ඉතින් ලබාවපක් හැටිනේ කරගත්තුවා ඉතින් විඳින්න එපාය මොනවා කරන්නද කියලා නිකන් කරුමේ කරපින්නගෙන ඒක හිස මත තියාගෙන ඒ කරුමේ ගොඩ ගහගෙන ඒකෙන් තමන් යට වෙලා මිටි වෙලා ජීවත් වෙන චරිත තියෙනවා.
එතකොට එහෙම චරිත මානසිකව හීන වෙනවා. මානසිකව දීන වෙනවා. එසේ මානසිකව හීන වුණොත් මානසිකව දීන වුණොත් ඒතනත්තාට කර්මය අභිභවා නැගී සිටින්නට බෑ. කර්මය අභිභවා නැගී සිටින්නට නම් හීන දීන නොවි මානසිකව මහේසාක්‍ය බව ඇති කරගන්නට ඕන. එහෙම මහේසාක්‍ය බව ඇති කරගත්තොත් මනසින් ශක්තිමත් වුණොත් මනසින් නැගී සිටියොත් ඒතනත්තාට අර කරපු හැම කර්මයක්ම විපාක දෙනවා කියලා එකක් නැහැ. ditta dhamma වේදනීය වශයෙන් මේ ජීවිතේ විපාක දෙන්නට નિયમિત වූ කර්ම විපාකත්වයට නොපැමිණ බොහෝ දේ යටපත් කරගන්නට ඒතනත්තාට පුළුවන්කම තියෙනවා. ඇයි අර හැම කර්මයක්ම අනිවාර්යෙන් විපාක දෙනවා කියලා එකක් නැහැ. පසුබිම හැදුනොත් තමයි විපාක දෙන්නේ. ඊළඟට උපපජ්ජ වේදනීය වශයෙන් දෙවනි ආත්ම භාවයේ විපාක දිය යුතු කර්ම ඇතැම් මේවා විපාක දෙන්නට පුළුවන්. බොහෝ ඒවා විපාක නොදී යට කරගන්නට පුළුවන්. ඊළඟට අපරාපරිය වේදනීය වශයෙන් අරහත්ත්වයටපත් වෙනකම් විපාක දෙන කර්ම මේ මහේශාක්‍ය බව උච්චතම අවස්ථාවට ගෙනාවොත් මේ ජීවිතේම අරහත්ත්වයටපත් වෙලා අර සියලු කර්මවල උත්පත්තිදායක ශක්තිය එහෙම නැත්නම් ජනක කර්ම විපාකය එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න පුළුවන්. ඒ මහෝසි කළොත් ඒතනත්තාට මේ ජීවිතේ පොඩි විපාක ටිකක් විතරයි ලැබෙන්නේ. මේ ජීවිතේ පොඩි විපාක ටිකක් විතරයි ලැබෙන්නේ. ඊළඟ භවයක විපාක දෙන්නට අවස්ථාවක් නැහැ. මොකද පුද්ගලයා නැතිනම් පංචස්කන්ධය ජනිත වෙලා නැත්නම් කාටද විපාක දෙන්නේ? උඩට වීසි කරපු ගල් කැටය පහළට වැටෙනකොට අපි එතන හිටියොත් තමයි අපේ හිස මත පතිත වෙන්නේ. අපි එතන නැතිනම් ඒක බිමට පතිත වෙනවා මිසක් අපට හානියක් නැහැ. ඒ වගේ පංචස්කන්ධයේ මේ භව ගමනේ පවතින තාක්කල් තමයි ගොඩ නැගූ කර්ම වේගය ඒ පංචස්කන්ධයේ මත පතිත වෙන්නේ. නමුත් මේ පංචස්කන්ධය අහෝසි කරලා නම් අර කර්මය පතිත වෙන්නට අදාළ පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ඉතින් ඒ පුද්ගලයාට එතකොට ඒ කර්මය අහෝසි. හැබැයි අපි මේකේ තවත් පැත්තක් තේරුම් ගන්නට ඕන. අර ගල් කැටේ උඩ දාපුවම අපි එතන හිටියත් නැතත් ගල් කැටේ බිම වැටෙනවනේ. අන්න ඒ වගේ අපි කරන ලද කුසල කර්මයන් අපි සසර ගමනේ හිටියත් නොහිටියත් යම් ආකාරයකින් ලෝකයේ තුල සක්‍රිය ස්වභාවයකුත් අපිට එක්තරා ප්‍රමාණයකින් ප්‍රකට වෙනවා. ඒ කොහොමද? දැන් ඇත්තටම බුදු කෙනෙකුගේ ශාසනය පවතින කාලය කියන එකකින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. උන්වහන්සේගේ සිතත් නැහැ. නමුත් උන්වහන්සේ සසර ගමනේ රැස් කරන ලද පාරමිතා කුසල බලය උන්වහන්සේ ඇතත් නැතත් ඒ අහසට විසි කරපු ඒ ශක්තිය පතිත වෙන අවස්ථාව. ඒ නිසා තමයි අදටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොච්චර දානේ පූජා කරනවා. කොච්චර උන්වහන්සේට බුද්ධ මන්දිර හදලා පූජා කරනවා. කොච්චර උන්වහන්සේ වෙනුවෙන් දවසකට මල් පූජා කරනවද, පහන් පූජා කරනවද, ගරු කරනවද? එතකොට ඒ කුමක් නිසාද? උන්වහන්සේ සසරේ ඒ පූජාවන් ලබන්නට රැස් කරගත්තු කර්ම ශක්තිය. හැබැයි උන්වහන්සේට ඒ සියල්ලක් අහෝසි කර්ම. ඇයි? උන්වහන්සේ හා සම්බන්ධ පංචස්කන්ධය විද්‍යමාන නොවන නිසා. නමුත් ඒ ශක්තිය ලෝකේ ක්‍රියාත්මක වෙන තාක්කල් අනිත් අයට ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ දැන් අන් අයගේ කුසල විපාක දෙනකොට අපට කුසල් කරගන්න පුළුවන්. අන් අයගේ අකුසල විපාක දෙනකොටත් ඕනනම් අපට කුසල් කරගන්න. අන් අයගේ කුසල විපාක දෙනකොට ඕනනම් අපට අකුසල් කරගන්න පුළුවන්. අන් අයගේ කුසල විපාක දෙනකොට ඕනනම් අපට ඒ අකුසල් කරගන්නට පුළුවන්. කුසල අකුසල් දෙකේදී. අර තමන් සම්බන්ධව වගේ තමයි. දැන් තමන්ගේ ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙන්නේ එක්ක කුසල විපාකයක් හැටියට එක්ක අකුසල විපාකයක් හැටියට. එතකොට පුද්ගලයාට නුවණ තියෙනවා සිහි බුද්ධිය තියෙනවා නම් තමන්ගේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ කුසල විපාක වශයෙන් ආරම්මණයක්ද අකුසල විපාක වශයෙන් ආරම්මණයක්ද? එහෙම නැත්නම් ඉෂ්ඨාරම්මණයක්ද අනිෂ්ඨාරම්මණයක්ද? දෙකෙන්ම ප්‍රයෝජන ගන්න. හැබැයි නුවණ නැතිනම් කුසල විපාක ආවත් අකුසල් කරගන්නවා, අකුසල විපාක ආවත් අකුසල් කරගන්නවා. ඒකනේ දේවදත්ත හාමුදුරුවෝ බුද්ධ දර්ශනය ලැබුණේ කුසල විපාකයෙන්. නමුත් කරගත්තේ අකුසලයෙන්. සුප්පබුද්ධ රජුරවන්ට බුද්ධ දර්ශනය ලැබුණේ කුසල විපාකයෙන්, කරගත්තේ අකුසලයෙන්.
ඒ වගේම තමයි අනිත් අයගේ කුසල අකුසල කර්ම විපාක දෙනකොට ඒවාට මැදි වෙමින් අපට ඕනනම් කුසල අකුසල ජනිත කරගන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒ කොහොමද? දැන් සීවලී හාමුදුරුවෝ සසර ගමනේ කරන ලද පුණ්‍ය විපාකයේ හැටියට උන්වහන්සේ බොහෝ ලාභී වුණා. එතකොට උන්වහන්සේගේ ලාභී ගුණය විපාක දෙන්නට නම් දෙවි මිනිසුන් උන්වහන්සේට දානෙ දෙන්න ඕන. එතකොට දෙවි මිනිසුන් දාණය දෙනකොට සීවලී හාමුදුරුවන්ගේ කුසල කර්මය විපාකත්වයට පැමිණෙනවා. අර දෙවි මිනිසුන් බොහෝ කුසල රැස් කරගන්න. අන්න සීවලී හාමුදුරුවන්ගේ කුසලයෙන් අනිත් මිනිස්සු කුසල් කරගන්නේ. ඒ කුසලයට මැදි. බුදුරජාණන් වහන්සේ සසර ගමනේ දාන පාරමිතා පිරුවා. උන්වහන්සේ සතු ඒ කුසල බලය නිසා දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලැබෙනවා. උන්වහන්සේ ළඟට ලැබුණු දේ කාටවත් අහෝසි කරන්නත් බෑ. හැබැයි උන්වහන්සේ ළඟට ලැබෙන්න කලින් උන්වහන්සේට ලැබෙන්න යන දේ ඇතැම් අවස්ථාවලදී මායя වැළැක්වුවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කර්මය. එතකොට උන්වහන්සේට මේ මායя විසින් වළක්වලා හරි ආහාර නැතුව කටුක විපාක විඳින්න උනේ උන්වහන්සේගේ අකුසල කර්ම විපාක. එතකොට උන්වහන්සේගේ අකුසල කර්ම විපාකයේ විඳිනකොට මායя ඒකෙන් අකුසල කර්මයක් කරගන්න. දේවදත්ත මුගලන් හාමුදුරුවන්ට හොරු තැළුවේ උන්වහන්සේගේ අකුසල කර්ම විපාකයක් හැටියට. ඒතර උන්වහන්සේගේ අකුසල කර්මයේ විපාක දෙනකොට අර 500ක් මිත්‍යා දෘෂ්ටිකයන් සහ ඒවට අනුබල දුන්නු මග හදපු සැලසුම් හදපු දැකලා සතුටු වුණු අනුමත කරපු සියලු දෙනාම අනන්ත සසරේ විඳවලා මෙපමණයි කියලා ප්‍රමාණ කළ නොහැකි මහා අකුසල කන්දරාවක් රැස් කරගන්න. මුගලන් හාමුදුරුවන්ගේ අකුසල කර්මයේ විපාක දෙනකොට තව බොහෝ දෙනා අකුසල කර්ම කරගන්න. හැබැයි අපි බුද්ධිමත් නම් තව කෙනෙකුගේ අකුසල කර්මයක් විපාක දෙන්නට යනකොට අපට ඕනනම් කුසල කරගන්නට. ඒ කොහොමද? දැන් තමන්ගේ සැමියා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතියෙක්, අම්මා තාත්තා අපි හිතමු ලෙඩක් හැදිලා පීඩා විඳිනවා. එතකොට ඒ රෝගය නිසා කටුක කාය වේදනාවක්, චිත්ත පීඩාවක් විඳිනවා. දැන් අපට පුළුවන් ඒතනත්තාට මේ කායික වශයෙන් දුක් වේදනා ඇති වෙන්නේ සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාකයක් නිසා. අපට පුළුවන් ඒ තාත්තට, ඒ අම්මට, ඒ බිරිඳට, ඒ සැමියාට, ඒ දරුවට, ඒ ඥාතියට, ඒ අසරණයට උපස්ථාන කරලා බෙහෙත් ටිකක් අරන් දීලා සංග්‍රහ කරලා දුක පීඩාව අඩු කරලා අරතනත්තා අකුසල කර්මයක් විඳිනවා. හැබැයි අපි ඒ අකුසල කර්ම විපාකය අවම කරගන්නට සහාය වෙලා අපි කුසල කර්මයක් කරගන්නවා. එතකොට ඒ තනත්තාටත් අර අකුසල කර්මය තිබුණා වුණාට අපි ඖෂධ ප්‍රතිකාර කරලා පරිස්සමින් රැක බලා ගන්නකොට දැන් ඔහු සතු අකුසල කර්ම තිබුණාට දැන් මතුවෙන්න විදිහක් නැහැ මේ හොඳ උපස්ථානය නිසා. අපි දැන් මේ මුලින්මත් කතා කළේ ඒකනේ තිබිච්ච පමණට කර්ම විපාක දෙන්නේ. ඒකට පසුබිම හැදෙන්නට ඕනේ. දැන් අර අසරණයාට සලකන්න කෙනෙක් නැතුව අවශ්‍ය විදිහට බෙහෙත් ටික නැතුව කන්න බොන්න නැතුව එහෙම පසුබිම සැකසුනහම තමයි දැන් මේ දුක්ඛ විපාක කටුක විපාක කෙලවරක් නැතුව මතුවෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි අපි මැදිහත් වෙලා මේ පාරිසරික සාධක වෙනස් කරපු ගමන් ඒතනත්තාට අර කර්ම ශක්තිය මතුවෙන්නට විදිහක් නැහැ. මතුවෙන්නට විදිහක් නැති වෙනකොට ඒ කර්ම ශක්තිය යටපත් වෙනවා. එතකොට ඒ කර්ම ශක්තිය යටපත් කරලා ඒතනත්තාට සහනය සුවය සලස්වා ගන්නට සහාය වීමේ කර්මය අපට සසර ගමනේ කටුක විපාක අවම කරන්නට සසර ගමනේ කරගෙන තිබුණා වුණත් යම් යම් අකුසල කර්ම ඒවා යට කරන්න ඒවා අවම කරන්න අපට අර කර්ම ශක්තිය සහාය වෙනවා. මෙන්න මේ විදිහට අනිත් අයගේ කුසල් විපාක දෙනකොට ඒවාට සම්බන්ධ වෙලා ඒ අයගේ කුසල කර්මයේ විපාකත්වයට පැමිණෙන්නට සහාය වෙලා පසුබිම හදලා දැන් අර බුදුහාමුදුරන්ට දානෙ දෙනකොට ඒකයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේට දානෙ ලබන්නට, ආහාර පාන ලබන්නට, ප්‍රණීත දේ ලබන්නට කුසල් කරලා තියෙනවා. ඒ කුසලයේ විපාක දෙන්නට අපි උදව් කරනවා, පරිසරය හදනවා, අපි සහාය වෙනවා. ඒකට අවශ්‍ය ද්‍රව්‍යෝපකරණ සකසනවා. එතකොට අපි කුසල් කරගන්න. සීවලී හාමුදුරුවන්ට බොහෝ සම්පත් ලබන්නට උන්වහන්සේ කුසල් කරලා තියෙනවා. ඒවා අපි සමීප කරලා ලං කරලා අපි උන්වහන්සේගේ කුසල කර්මයේ විපාකත්වයට පැමිණෙන අවස්ථා සලස්සලා දීලා අපි කුසල් කරගන්න. මේ විදිහට අන් අයගේ කුසලයේ විපාක දෙනකොට අපට ඕන නම් යලි කුසල් කරගන්නට පුළුවන්.
අන් අයගේ අකුසල කර්ම විපාක දෙනකොට ඒවා අවම කරන්නට සහාය වෙලා අපට ඕනනම් කුසල් කරගන්නට පුළුවන්. අඥාන පුද්ගලයාට අන් අයට ලැබෙන කුසල විපාකයේ වළක්වලා අකුසල් කරගන්නට පුළුවන්. අන් අයට විඳිය යුතු අකුසල කර්ම විපාකය විපාක දෙන්නට සලස්සලා අකුසල් කරගන්නට පුළුවන්. ඒක හරි පුදුමයි. මේ අන්තෝ ජටා බහි ජටා කියලා දේවතාවෙක් කාන්නේ ඇතුලෙන් පිටින් හැම තැනින්ම ගැට ගැහිලා කියලා මේ කර්ම වලින් කෙලෙස් වලින් යුතුයකම් වගකීම් වලින් නෑදෑකම් වලින් සමාජ සබඳතා වලින් මේ හැම දෙයකින්ම අපි එකට ගැට ගැහිලා එකට පැටලලා ජීවත් මම විතරයි කියලා අපිට වෙන් කරගන්නට පෞද්ගලිකාර්ථයෙන් දකින්නට පුළුවන්කමක් නෑ. මේ සසර ගමනේ එතරම්ම එකම ජාලයක්. ඉතින් ඒ ජාලය තුල අනික් අතට තවත් අපි තේරුම් ගන්නට ඕනේ අනුන්ගේ කර්ම විපාක දෙනකොට ඒවට මැදි වුණාම අපිට ඉබඳු කර්මයක් නැතත් සමහර පීඩා අපිට විඳින්න වෙනවා. අපිට ඒකට අදාළ කර්මයක් අපි කරගෙන නැහැ. හැබැයි අනිත් කෙනාගේ කර්මය අපිට යම් ආකාරයකින් පීඩා ඇති කරනවා. එතනදි ඉතින් අපේ ඇසට අපේ කනට යම් කටුක දේවල් අරමුණු වෙන්නේ අපි සසරේ කරන ලද යම්කිසි අකුසල කර්මයක ප්‍රවෘත්ති විපාකයක් නිසා තමයි. හැබැයි මේ ප්‍රවෘත්ති විපාකේ ඒ වෙලාවේ මතුවෙන්න අවශ්‍යම එකක් නෙමෙයි. ඒ වෙලාවේ මතුවෙන්න පසුබිම හැදෙන්නේ අර අනිත් කෙනාගේ අකුසල කර්ම විපාකයේ විපාකත්වයට පැමිණීම නිසා. ඒක හඳුන්වනවා කර්මයේ මුඛ්‍ය ඵලය සහ නිස්සන්ද ඵලය කියලා. මුඛ්‍ය ඵලය කියලා කියන්නේ කරපු කෙනාට ලැබෙන විපාක. නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒ කාලෙට විපාක ලබන කාලෙට ඇසුරු කරන අයට බෙදිලා යනකොට. ඒක කුසල අකුසල දෙකේම තියෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු තමන්ගේ සැමියා පෙර භවයේ කාගේ හරි අතප්පයක් කඩලා තියෙනවා. ඒ අකුසල කර්ම විපාකයේ වශයෙන් මේ ජීවිතේ ගහකින් වැටිලා වාහනයක හැප්පිලා අතපය කඩාගෙන දැන් ඉතින් ඇඳ උඩ විඳවනවා. දැන් බිරිඳට දරුවන්ට මොකද වෙන්නේ? තෙල් බෙහෙත් ගන්න වෙනවා, පත්තු බඳින්න වෙනවා, වෙද්දු හොයන්නට වෙනවා, බෙහෙත් කොටන්නට වෙනවා, රැණිදි මරන්නට වෙනවා. දැන් අර පුද්ගලයා තමයි අතපය කඩලා තියෙන්නේ. ඒකේ කර්ම විපාකේ ඔහු විඳින්නේ. හැබැයි ඒ කර්මයට දායක වෙලා තිබුණත් නැතත් මේ විපාක විඳින කාලේ ළඟින් හිටපු නිසා බිරිඳට සහ දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා ඒකේ අවශේෂ විපාක විඳින්න. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඔහුගේ කර්මය අපට විපාක දෙනවා කියන එකක් නෙමෙයි. අපට විපාක දෙන්නේ අපේ කර්ම තමයි. හැබැයි අපේ කර්ම ඒ වෙලාවේ මතුවෙන්නට ඕන කර්ම නෙමෙයි. එහෙම නිකන් නිදි වරාගෙන බෙහෙත් කොටාගෙන කායික මානසික පීඩා විඳින්නට අපි සතු කර්ම තිබුණා වුණාට ඒවා මතුවෙන්නේ නැතුව ඕන යට කරගන්න පුළුවන්. දැන් ඒවා මේ මතුවෙන්නේ අර අනිත් පුද්ගලයාගේ කර්ම විපාක දෙන්න ගිහිල්ලා තමයි අපේ අහක තියෙන ඒවත් මතුවෙලා එන්නේ. ඔහුට මුඛ්‍ය ඵලය ලැබෙනවා අපිට ඒකේ නිස්සන්ද ඵලය. කුසල විපාකත් ඒ වගේ. කුසල විපාක වශයෙන් අනිත් කෙනාට දැන් තාත්තට යම් ප්‍රබල කුසලයක් තියෙනවා නම් තාත්තට ලැබෙනකොට බිරිඳට දරුවන්ට ඔක්කොටමත් ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ වෙහෙසිලා නැහැ. දැන් තාත්තා වැඩට ගිහිල්ලා හරියම්බ කරගෙන එනවා. එතකොට අම්මා දරුවෝ ඒ ඔක්කොම රස්සාවට යන්නේ නැහැ. හැබැයි තාත්තා හම්බ කරගෙන ආපුවාම උයලා පිහලා කනකොට තාත්තා තනියෙන් කන්නේ නැහැ. අර ඔක්කොටම දීලායි කන්නේ. ඒ වගේ තමයි කුසල විපාකය. දැන් රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමේ වැඩ හිටිය. අපි උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ. එතකොට උන්වහන්සේට සිල් රකින්න, ගුණධම් වඩන්න, භාවනා කරන්න අපිට ලොකු සහායක් වෙන්න බැරි වුණා. අවසාන කාලේ වසර 2ක් විතර උන්වහන්සේට යම්කිසි උපස්ථානයක් කරන්න අපට අවස්ථාවක් ලැබුණා. නමුත් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ගිහිල්ලා අපි රේරුකාණේ නායක හාමුදුරන්ගේ පන්සලේ ඉන්නේ. උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ කිව්වම රේරුකාණේ නායක හාමුදුරුවෝ කෙරෙහි යම් ගෞරවයක්, විශ්වාසයක්, ප්‍රසාදයක්, පිළිගැනීමක් තියෙනවා නම් උන්වහන්සේට විපාක දී යුතු යම් කුසල බලයක් තියෙනවා නම් ඒවැ කොටහක් අපටත් ලැබෙනවා. අපි සතු පුද්ගලික හැකියාව ගුණයට අමතරව ඒ අය අර රේරුකාණේ මහානායක හාමුදුරුවන්ට ලැබිය යුතු ඒවෙන් කොටහකුත් අපට අතිරේක වශයෙන් ලැබෙනවා. ඒ තමයි නිස්සන්ද ඵලය. එතකොට උන්වහන්සේගේ ප්‍රමුඛ කර්මය උන්වහන්සේ දැන් මේ ජීවිතේ නැති නිසා එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ තුල මේ විපාක දෙනවා උන්වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේ මෙහි නැති නිසා. හැබැයි ඒවෙන් තවමත් අපි නිස්සන්ද ඵලය ලබනවා. අපේ
පුණ්‍ය විපාක මතුවලා සුඛ විපාක ලබන්නට අර පසුබිම උදව්. මේ විදිහට තමන්ගේ කර්ම තමන්ට විපාක ඇති කරමින් යම් ආකාරයකට උපස්තම්භන උපපීලක වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අනුන්ගේ කර්ම අපට යම් ආකාරයකින් උපස්තම්භක උපපීලක ආකාරයෙන් යම් බලපෑමක් ඇති කරන්නට සමත් අපේ කර්ම උපස්තම්භක වශයෙන් ලැබුණත් උපපීලක වශයෙන් ලැබුණත් ප්‍රඥාව තියෙන කෙනාට ඒ දෙකෙන්ම කුසල් කරගන්නට පුළුවන්. අනුන්ගේ කර්ම කුසල විපාක වශයෙන් ලැබුණත් අකුසල විපාක වශයෙන් ලැබුණත් ප්‍රඥාව ඇති කෙනාට ඒ දෙකෙන්ම කුසල් කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ කර්ම විපාක උපස්තම්භක උපපීලක ඒ කියන්නේ ඉෂ්ට විපාක අනිෂ්ට විපාක කුසල කර්ම විපාක අකුසල කර්ම විපාක ඔය දෙකෙන් කොයික ලැබුණත් අඥාන පුද්ගලයා ඒකෙන් අකුසල් කරගන්නවා. අනුන්ට විපාක දෙන කුසල කර්ම විපාක දුන්නත් අකුසල කර්ම විපාක දුන්නත් අඥාන පුද්ගලයා ඒකටත් ඇඟිලි ගහලා තමන් අකුසල් කරගන්නවා. මේ විදිහට මේ කර්ම ස්වභාවය එකම ජාලයක්සේ එකින් එකට ඇතුළතින් පිටතින් බැඳී ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා කර්ම ගෙවලා ඉවර වෙලා අනිවාර්යෙන් මේ කර්ම විපාක විදිය යුතුයි. කරන කර්ම අනිවාර්යෙන් ඒ කරපු විදිහටම විපාක දෙනවා කියලා යමෙක් කියනවා නම් ඒක නිවැරදි අදහසක් නෙමෙයි. එහෙනම් කොහොමද කිව යුත්තේ? ඒවා විපාක දෙන අවස්ථාවේදී එහෙම නැත්නම් විපාක දෙන විදිහට මතුනොත් ඒ විපාක දෙන විපාක වාර හැටියට මතුවෙන අවස්ථාව අනුව තමයි ඒ කර්මය විපාකත්වයට පැමිණෙන්නේ. කරපු විදිහට නෙමෙයි කර්මය විපාක දෙන්නේ. මතුවෙන ආකාරය මතයි කර්මය විපාකත්වයට පැමිණෙන්නේ. එතකොට කරපු විදිහට කර්ම විපාක දෙනවා කියලා කිව්වොත් මේ ප්‍රතිපදාව ඵල රහිත වෙනවා. මතුවෙන විදිහට විපාක දෙන නිසා තමයි අපිට ප්‍රතිපත්තිය තුලින් අර කර්ම ස්වභාවය වෙනස් කරන්නට ඒ අභිබවා යන්නට පුළුවන්. එතකොට අපි ඔය අද කතා කළේ මේ ලෝණඵල සූත්‍රයේ පළවෙනි ඡේදයේහි සඳහන් වෙන කාරණා ටිකට අදාළ තවත් අමතර කාරණා ගොඩක් අපි මේ කතා කළේ. එතකොට ඊළඟ සතියේ අපි ලෝණඵල සූත්‍රයේ ඉතුරු කොටස් අනුක්‍රමයෙන් කාල වේලා ඇති විදිහට ටිකෙන් ටික අපි පැහැදිලි කරගමු. අපි අර පසුගිය